समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්නෝ අරිහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කතං ච පන භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තං තිපජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති විතමෝහං වා චිත්තං විතමෝහං චිත්තං තිපජානාති සංකිත්තං වා චිත්තං සංකිත්ත චිත්තං තිපජානාති වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං තිපජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තං තිපජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං තිපජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තිපජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තිපජානාති වාසනාවන්ත සදැහැති පින්නතුනි සිත නිවන බුදුබණ ඔස්සේ
සද්ධර්ම ශ්‍රාවක වූ ඔබට මේ වර්ෂයේ පුරා අපි පිළිවෙලින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කෙරෙන දේශනා පෙළ සමගින් එක්වෙන වාසනාවන්ත සදැහැති ලක්වැසි ලෝවැසි සදැහැති පින්වතුනි, ඔබට නිවන් පිණිස අංශු මාත්‍රයකින් හරි ඉදිරියට ගමන් කරන්නට, නිවන් දොරගුළු විවර කරන්නට මේ උතුම් දේශනයත් උපකාරයක්ම වේවා කියන සිතින් හැමෝම මේ උතුම් දේශනය සමගින් සම්බන්ධ වෙන්න. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය අපේ සිතට හැම මොහොතකම ඇති කරන්නේ නිවීමක්, සැනසීමක්, ශාන්තියක්. නිවන් පිණිසම උපකාර වන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් අපි සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ කොටස් 14 සාකච්ඡා කළා. ගිය සතියේ අපි චිත්තානුපස්සනා, වේදනානුපස්සනාව පිළිබඳව සාකච්ඡා කළා. අද අපි කතා කරන්නේ චිත්තානුපස්සනාවයි. පින්තුනි, කාය අනුව සිත පිහිටවා ගත හැකි, ඒ වගේම වේදනාව අනුව සිත පිහිටවන ආකාරයත් අද අපි සාකච්ඡා කරන්නේ සිත අනුව සිහිය පිහිටවන ආකාරය. සිතට ගලාගෙන එන සිතුවිලි කුමන ස්වરૂපයේ, කුමන ආකාරයේ සිතුවිලි දැයි පරීක්ෂා කර බැලීමයි චිත්තානුපස්සනාවේදී සිද්ධ කරන්නේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ උගන්වා වදාලා කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද මහණෙනි භික්ෂුව සිතෙහි චිත්තානුපස්සීව වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු, මෙහිදී මහණෙනි භික්ෂුව අපේ හිතට ගලාගෙන එන සිතුවිලි කුමන ස්වરૂපේ, කුමන රටාවට අයිති, කුමන විදිහේ ලක්ෂණ පිළිමිවු කරන සිතුවිලි දැයි අපිට පුළුවන් නිහඬව, නිසලව, නිදහස් සිතින් පරීක්ෂාකාරී වන්නට. එහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා අපි ඉහතින් සඳහන් කළේ ඒ උන්වහන්සේගේ දේශනා පාඨයයි. ඉද භික්ඛවේ භික්ඛු, මෙහිදී මහණෙනි භික්ෂුව සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාත්. මේ වචනේ අපිට උරු වචනයක්. සරාගං වා, රාග සහිත සිත. එහෙමත් නැතිනම් පින්නතුනි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ලෙසින් සිතට එන අරමුණු පිළිබඳව අපේ සිතෙහි ඇතිවෙන ඇලීම් සහිත ස්වභාවය, රාග සහිත, රාගයේ මිශ්‍රිත භව, ඇලෙන ස්වභාවය, කැමැත්ත ඇති කරන ස්වභාවය, ඇහැට පෙනෙන රූප සරාග රූපයක්, කනට ඇහෙන ශබ්ද සරාගී හඬක්, එවැගේම නැහැයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන, මනසට දැනෙන, අපි ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, හොඳයි කියලා සිතන යම් දැක්මක්, ඇසීමක්, විඳීමක් වේ නම් අන්න ඒ වගේ සිතුවිලි අපිට පහළ වෙනවා. එහෙම සිතක් පහළ වෙනකොට හිත දිහා බලාගෙන ඉන්න ඥානවන්ත යෝගාවචරයාට, භාවනානුයෝගී භික්ෂුවට, භික්ෂුණියට, උපාසක උපාසිකාවට වැටහෙන්න පටන් ගන්නවා මේ රාග මිශ්‍රිත සිතයි. සරාගං වා චිත්තං, හිත දැන් රාගික සිතක්. දැක්ක රූපය තුල, ඇසූ ශබ්දය තුල, මේ ආදී වශයෙන් සරාගං වා චිත්තං, කලබල නොවි සිතේ ස්වභාවය දකින්න. හරියට නිශ්චලව
සිත පවත්වාගෙන සරාගං වා චිත්තං මේ රාග මිශ්‍රිත සිතයි සරාගං චිත්තං තිපජානාති දැනගෙන සිටිනවා මේ රාග සහිත සිතයි පජානාති දැනගන්නවා. ඊළඟට පින්වතුනි වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං තිපජානාති දැන් ඇහෙන් කනෙන් නැහැයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගත්ත අරමුණු කෙරෙහි අවබෝධයෙන් රාගය ප්‍රහීන කරනවා. ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න, ස්ථයි, කාන්තයි, මනාපයි, ප්‍රියයි කියලා හිතන්න මෙහි ඇති දෙයක් නැහැ. ඇතිවෙන නැතිවෙන ස්වභාවයයි මේ රූපයෙහි පවතින්නේ. රාගයෙන් බැඳුණු කැමැත්තෙන් ඇලුණු මේ රූපය තුල මේ ශබ්දය තුල ඇති තතු එලෙසින් වටහා ගන්න විට අවබෝධයෙන් රාගය ප්‍රහීන වෙනවා. අවබෝධයෙන් සිත දමණය වෙනවා. එවිට පින්නතුනි සිත සරාග සිත දැන් වීතරාගං වා චිත්තං ඒ කියන්නේ අවබෝධයෙන් ප්‍රහීන වූ රාගය ඇති. වීතරාගං රාගයෙන් තොරයි. ඇහැට රූප පෙනෙනවා, කනට ශබ්ද ඇහෙනවා. හැබැයි ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් ඒ තුල එල්බ ගැනීමක් නැහැ. එවිට පින්නතුනි සිතේ ස්වභාවය, සිතෙහි රටාව වන්නේ වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං තිපජානාති වීතරාගී වූ සිතයි කියලා අවබෝධයෙන් ප්‍රහීන වූ රාගයේ ඇති සිතයි රාගය ප්‍රහීන වූ සිතයි කියන අවබෝධයෙන් සිතේ ස්වභාවයක් ඇති කරගන්නවා. සිතේ ඇතිවෙන ඒ ස්වභාවය නුවණින් දකිනවා. බලන්න පින්නතුනි මේ සිතේ රටාව මෙලෙසින්මයි පවතින්නේ. දැන් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ඒ තමයි පින්නතුනි සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති අර මුලින් කී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවා නිසා මේ විදිහින් මේවා ගැනීම නිසා ද්වේෂය ඇති වෙනවා. ප්‍රිය රූපය, ඉෂ්ට රූපය තමන් කැමති විදිහට තමන් බලාපොරොත්තු වෙන විදිහට නොපවතින නිසා රාගසිත ද්වේෂසිතක් බවට පත් වෙනවා. ඒ හැඟීම් නිසා ඒ ශබ්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමග ගැටීම නිසා මොකද ඇති වෙන්නේ? ද්වේෂය. ඔන්න පින්නතුනි ද්වේෂසිතක් එනකොට නිශ්චලව සිත නිහඬව පවත්වාගෙන සිත දිහා බලන්න අපි ඇලී බැඳී සිටින වස්තුන් සමග කාම වස්තුන් සමග ඇලී බැඳී සිටින විට ඒවා ගැටීම නිසා අපිට ද්වේෂය ඇති වෙනවා. අන්නේ ඇති වෙන විට සදෝසං චිත්තං මේ ද්වේෂ සහිත සිතයි සදෝසං චිත්තං තිපජානාති මේ ද්වේෂ සහිත සිතයි. බලන්න සිත පිළිවෙලින් අවබෝධ කරගන්න විදිහ. ඊළඟට වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිපජානාති දැන් පින්නතුනි අර කාම වස්තු එහෙමත් නැතිනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධම්ම කියන මේ ස්වභාවයන් සමග ද්වේෂ ඇති වුණු සිත පහ වූ ද්වේෂය ටික වේලාවකින් ඒ ද්වේෂය පහ වෙලා යනවා. එවිට සිත වීත දෝසං චිත්තං ද්වේෂය පහ වූ සිත ද්වේෂය පහ වූ සිත වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිපජානාති
පහ වූ ද්වේෂයේ ඇති සිතකුයි දැන් පවතින්නේ කියලා Tamanට වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. බලන්න පින්නතුනි සිතෙහි රටාව, සිතෙහි ස්වභාවය. ඊළඟට පින්නතුනි වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං තිපජානාති. අනවබෝධය ඇති, අනවබෝධය ඇති, අවබෝධයෙන් තොර සමෝහං වා චිත්තං මෝහ සහිත මුලා වුණු වැහුණු ආවරණිත වූ සිත, සත්‍ය නොපෙනෙන සිත, අනවබෝධයේ ඇති සමෝහං වා චිත්තං තේරෙන්නේ නැහැ. ඇත්ත පෙනෙන්නේ නැහැ. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති. ඔන්න පින්නතුනි අනවබෝධයේ ඇති සිත මේ අනවබෝධයේ ඇති සිතයි කියලා හික්මෙනවා. ඊළඟට පින්නතුනි වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං තිපජානාති. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං තිපජානාති. වීත මෝහයි කියලා කියන්නේ පින්නතුනි අවබෝධය ඇති, අනවබෝධය ඇති සිත දැන් අවබෝධය ඇති සිතක් වෙනවා. මට තේරුණි දැනුයි, එයයි සත්‍යය කියලා හිතට දැනෙන සිතුවිල්ලක් අපේ සිත තුළ ඇති වෙනවා. අන්නේ සිත දිහා බලන්න. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං තිපජානාති. දැන් අවබෝධය ඇති සිතයි. බලන්න පින්නතුනි නිදහසේ සිත දෙස බලන විට සිතෙහි ස්වභාවය අපිට නුවණින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ තවත් සිතෙහි රටාවක්, සිතෙහි ස්වභාවයක් දේශනා කරනවා. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං තිපජානාති. සංකිත්තයි කියලා කිව්වේ පින්නතුනි හැකිලුණු සිත, හැකිලුණු සිත, මැලි වුණු සිත, උදාසීන වුණු සිත, හැකිලිච්ච සිත. සංකිත්තයි. දැන් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, විශේෂයක් නැහැ හිතේ ස්වභාවය. භාවනාවේදී සිටින විටත් මේ රටාවන් සිත තුළ ක්‍රියාත්මක වෙනවා. සංකිත්තං චිත්තං සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං තිපජානාති. මේ හැකිලුණු සිතයි කියලා අවබෝධයෙන් දැන සිටිනවා. ඊළඟට පින්නතුනි වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං තිපජානාති. ඒ හැකිලුණු සිත දිගහැරුණු, එහෙමත් නැත්නම් විසිරුණු දූවිල්ලක් වගේ එක සිතක් නෑ. විටින් විට විටින් විට සුලි සුළඟට අහු වුණ දූවිලි ටිකක් වගේ විවිධාකාරයෙන් කැළඹෙනවා, කලබල වෙනවා. අන්න මේ සිතේ රටාවකුත් තවත් මේ සිතේ පවතින රටාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං තිපජානාති. විසිරුණු සිත විසිරුණු සිත ලෙසින් දැන සිටිනවා. ඊළඟට පින්නතුනි මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති. මොකක්ද මහග්ගත සිත කියලා කියන්නේ? භාවනානුයෝගියෙක්ගේ සිත පින්නතුනි භාවනාවෙන් බලවත් වූ සිත, භාවනාවෙන් බලවත් වූ සිත, දියුණු කරගත්ත සිත, වැඩූ සිත, හරියට සෙවිලි කළ වහලය වගේ ආරක්ෂිත සිත. ඒ සිතට කියනවා මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති. දැන් මගේ සිත හරිම ප්‍රබලයි, බලවත්, නිදහස්, එකම අරමුණක සිත පවත්වාගෙන සිටිය හැකි. අන්න ඒ මහග්ගත භාවනාවෙන් බලවත් වූ සිත,
මහග්ගතං චිත්තං තිපජානාති මහග්ගත සිතයි කියලා දැනගෙන වාසය කරනවා. ඊළඟට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති. අමහග්ගතං වා චිත්තං නීවරණ වලින් දුර්වල වූ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් දුර්වල වෙච්ච ඒවට ටක්කල වැටෙන වැහිලා යන අමහග්ගත අර සිත මහග්ගත වෙනකොට මේ සිත අමහග්ගතයි. අවබෝධයෙන් බලවත් වෙනවා ප්‍රබල සිතක්. මෙතන දුර්වල සිතක්. මොන වගේන්ද දුර්වල වෙලා තියෙන්නේ? නීවරණ වලින් දුර්වල වෙලා. නීවරණ වලින් දුර්වල වූ සිතයි මේ තීන මිද්දය, මැලි ගතිය, විචිකිච්ඡාව, සැකය, කාමච්ඡන්ද, කාම වස්තුන් කෙරෙහි ඇති කැමැත්ත, ද්වේෂය, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් දුර්වල වෙච්ච සිතක්. එහෙම පවතිනකොට දකිනවා අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති. ඊළඟට පින්නතුනි ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තං තිපජානාති. ස උත්තරං වා ධාන නැති ස උත්තරං වා චිත්තං ධාන නැති සිත. ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තං තිපජානාති. ධාන නැති සිතක් මේ හිත. ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තං තිපජානාති. ඒ දැනගෙන වාසය කරනවා. පජානාති දැන සිටිනවා. ඊළඟට පින්නතුනි අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං තිපජානාති. ධානවලට පත් වූ සිත. සමහර විට ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන වගේ ධාන මට්ටමට එළඹිච්ච සිත. ධාන මට්ටම කියලා කියන්නේ පින්නතුනි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන මෙලෙසින් රූපාවචර ධාන ධානවලට පත්වෙච්ච අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං තිපජානාති. රූපාවචර අරූපාවචර වශයෙන් ධානලාභියෙක් වෙනකොට ඒ හිතේ ස්වභාවයක් අමුත්තක් නෙවෙයි. එතකොට ඒ හිතේ තවත් එක් රටාවක් ධානවලට අනුත්තරං වා චිත්තං ධානවලට පත්වුණු සිතයි අනුත්තරං චිත්තං තිපජානාති. ධානයට පත්වුණු සිතයි කියලා දැනගෙන වාසය කරනවා. ඊළඟට සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තිපජානාති. එකඟ වූ සිත. පින්නතුනි හිත ඒකාත්මික කරගන්න එකත් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. යම් හේකින් මේ භාවනානුයෝගී කෙනාගේ සිත එක අරමුණක පවත්වා ගැනීමට හැකියාව ලැබීම භාවනා කිරීම සඳහා සුදුසු පර්යංකයකින් වාඩි වෙලා කමඨහන මෙනෙහි කිරීමත් සමග තමන්ගේ හිත එකඟ වේ නම් එක අරමුණක පවත්වාගත හැකිනම් චිත්ත ඒකාග්‍රතා සමතා සමතේ හොඳට දියුණු කරගත්තේ නම් අන්න ඒ විදියෙන් එකඟ වුණු සිත හඳුන්වනවා සමාහිතං වා චිත්තං සමාහිත වූ සිත. සමාහිතං චිත්තං තිපජානාති. මේ එකඟ වෙච්ච සිතේ රිද්මයයි රටාවයි ස්වභාවයයි කියලා දැනගෙන සිටිනවා. ඊළඟට පින්නතුනි අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති. එකඟ නොවූ සිත කොච්චර භාවනා කළත් හිත අරමුණෙන් අරමුණට දුවනවා. විවිධ අරමුණු සමග එල්ලෙනවා. විවිධ අරමුණු එක්ක ගැටෙනවා. එකඟත්වයක් නැහැ.
හැබැයි ඒ එකඟ නොවිච්ච හිතේ රිද්මය රටාව දකිමින් වාසය කිරීමයි අසමාහිතං වා චිත්තං කියලා කිව්වේ. අසමාහිත වූ සිත, එකඟ නොවූ සිත, එකඟ නොවූ සිතයයි දැනගෙන සිටිනවා. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති. ඊළඟට පින්නතුනි, එකඟ වුණු සිත, එකඟ නොවුණු සිත, අපේ සිතේ ස්වභාවය මේමයි, මේ ලක්ෂණයමයි. මේ පිළිබඳව අවබෝධය ඇති කර ගන්නවා. ඊළඟට විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති. කෙලෙසුන්ගෙන් මිදුන, බලන්න පින්නතුනි, විමුක්තං වා මිදුණු සිත. මොන වගේන්ද සිත මිදෙන්න ඕන? කෙලෙස් වලින්. කෙලෙස් වලින් මිදුණු සිත. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති. බලන්න ඒ හිත හරිම නිශ්චලයි. කෙලෙස් වලින් බිඳිලා හිත නිදහසේ පවතිනවා. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති. මේ මිදුණු සිත, කෙලෙසුන්ගෙන් මිදුණු සිත, මේ කෙලෙසුන්ගෙන් මිදුණු සිතයි කියලා දැනගෙන වාසය කරනවා. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තිපජානාති. ඒ පමණක් නොවේ පින්නතුනි, කෙලෙසුන්ගෙන් නොමිදුණු අවිමුත්ත හිත, කෙලෙස් සහිත හිත, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තිපජානාති. දැනගෙන සිටිනවා. දැන් බලන්න පින්නතුනි, මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ සිතෙහි ස්වභාවය, සිතෙහි රටාව, සිතෙහි රිද්මය, සිතෙහි ක්‍රියාකාරීත්වය, සිතින් සිත දෙස බලන විදිහ, චිත්තේ චිත්තානුපස්සී චිත්තේ චිත්තානුපස්සී විහෙරති. බලන්න පින්නතුනි, සිත දෙස සිතින්ම බලා සිත නිහඬ කරන විදිය, සිත නිහඬ වෙන විදිය, සිතෙහි රටාවන් හරියට දැනගෙන සිටිනවා. හරියට පින්නතුනි, වර්ණව සහිත බල්බයක්, විවිධ වර්ණ සහිත බල්බයක් දැල්වන විට ඒ බල්බයෙහි ආලෝකය රතු පැහැය, නිල් පැහැය, කහ පැහැය, දුඹුරු පැහැය, සුදු පැහැය, කහ පැහැය, මේ විදිහින් පැහැය වෙනස් වෙනවා වගේ. මේ සිතත් පින්නතුනි හරියට අන්නේ වගේ. සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් ස්වරූප ගන්නවා. මෙන්න මේ 16 ආකාරයකින් මේ සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ සිතෙහි රටාව දකින්නට උගන්වනවා. චිත්තානුපස්සනාව, සතර සතිපට්ඨානයේ අපි අද සාකච්ඡා කරන මේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ මේ සිතෙහි රටා 16 ආකාරයකින් දකින්න ඉගැන්වුවා. රාගසිත, රාගයෙන් මිදුණු සිත. ද්වේෂසිත, ද්වේෂයෙන් මිදුණු සිත. අනවබෝධය ඇති සිත, අවබෝධය ඇති සිත. හැකිලුණු සිත, විසිරුණු සිත. භාවනාවෙන් බලවත් වූ සිත, භාවනාවෙන් නැතිනම් නීවරණ වලින් දුර්වල වූ සිත. ධාන නැති සිත, ධානවලටපත් වූ සිත. එකඟ වූ සිත, එකඟ නොවූ සිත. කෙලෙසුන්ගෙන් මිදුණු සිත, කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත. මෙන්න මේ විදිහට පින්නතුනි, මේ චිත්තානුපස්සනාවේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවට සිත අනුව බලන විදිය, සිත අනුව බලලා සිත නිදහස්ව පවත්වන විදිහ, සිතේ රටාව තේරුම් අරගෙන ජීවත් වෙන විදිහ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා. ඊළඟට පින්නතුනි, උන්වහන්සේ මෙලෙසින් සිත පිළිබඳව අවබෝධයෙන් දකින කෙනෙකුට ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති.
ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ ආකාරයෙන් අජ්ජත්ත තිරන් තමන්ගේ සහ අනුන්ගේ කියන එකයි. එහෙමත් තිරන් සිතේම ඔබට දැනෙන කොටස අජ්ජත්තයි, නොදැනෙන සිතුවිලි සිත් බහිද්දයි. එතකොට දැනෙන සිතේ ස්වභාවයත් සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. එහෙනම් මෙන්න මේ සරාගී සිතෙහි ස්වභාවය දැනගෙන චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ සිතෙහි ස්වභාවය දැනගෙන විහෙරති වාසය කරනවා. මේ රාග සිතයි කියලා දැනගෙන ක්ෂණය ක්ෂණය ජීවිතේ මොහොතින් මොහොත කාලය ගෙවෙනවා. දැනගෙන සිටිනවා. බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සරාග චිත්ත නැති වෙලා අපි කියමුකෝ ස උත්තරං වා චිත්තං, මේ සිත පහළ වුණා නම් ඒ සිත දැනෙන්න පටන් ගත්තාම ඒ පෙර බහිද්ධව තිබුණු ඒ බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එහෙව් සිතක් පහළ වුණත් ඒ සිතෙහි ස්වභාවය දැනගෙන වාසය කරනවා. අජ්ජත්ත බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ ආකාරයෙන් අජ්ජත්ත බහිද්ධ වශයෙන් තමන්ගේ හැටියට අනුන්ගේ හැටියට ඔබට දැනෙන සිත නොදැනෙන සිත් වශයෙන් ඒ සිතෙහි ස්වභාවය දැනගෙන වාසය කරනවා. ඊළඟට පින්නතුනි අනුපස්සීවා චිත්තස්මින් විහරති. සමුදය මේ සරාගසිත, ඒ වගේම වීතරාගසිත, වීත දෝෂසිත, වීත මෝහසිත, සමෝහසිත, වීත මෝහසිත. දැන් මේ විදිහෙන් අපි සිත පිළිබඳ කතා කරනවා. අන්න ඒ සිත් පින්නතුනි හැම වෙලාවෙම අපිට එක සිතක් නැහැනේ. එක හිතක් නැහැ කියලා කියන්නේ හටගත්ත සිතකට নিরතුරුවම පවතින්න බෑ. ඒක ලෝකේ ධර්මතාවයක්. එහෙමනම් සමුදය වෙන විදිය රාග සිත තිබුණු සිත දැන් වීත රාග වුණේ කොහොමද? එතකොට රාගයේ පහව ගිහිල්ලා ඇස් කන්නාස් දිව ශරීර මනස කියන ඉන්ද්‍රියයන්ගෙන් රාගික වශයෙන් ඇලීම් බැඳීම් ගැටීම් හැටියට ඇති කරගත්ත සිත පහව ගිහිල්ලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මතා ඔස්සේ විතරාගී ප්‍රහීන වූ රාග ඇති සිතක් වුණා. දැන් එතකොට මේ සිත් දෙක අරගෙන මේ සමුදය කියන වචනේ තේරුම් ගනිමු. සමුදය ධම්මානුපස්සීවා. සමුදය හට ගන්නවා. හටගන්න ආකාරය මොකක්ද හටගන්නේ? සිත හටගන්න ආකාරය. රාගසිත, විතරාගසිත, ද්වේෂසිත, විත ද්වේෂසිත, මෝහසිත, විත මෝහසිත. ඊළඟට සංකිට්ත හිත, වික්කිට්ත හිත, මහග්ගත හිත, අමහග්ගත හිත, ස උත්තර හිත, අනුත්තර හිත, සමාහිත හිත, අසමාහිත හිත, විමුක්ත සිත, අවිමුක්ත සිත. බලන්න වෙනස් වෙන විදිය සමුදය වෙනවා. සමුදය වෙනවා. සමුදය ධම්මානුපස්සීවා. මේ ස්වභාවය අවබෝධයෙන් දකිමින් මේ වෙනස් වෙන සමුදය වෙන උපදින අලුත් සිත් පහළ වෙන සමුදය වෙන ස්වභාවයේ ධම්මානුපස්සීවා. අවබෝධයෙන් දකිමින් චිත්තස්මින් විහරති. හිත කෙරෙහි අවබෝධයෙන් වාසය කරනවා. දැන් වීත සරාගං වා චිත්තං කියපු ඒ සිත වීතරාගං වෙනකොට මොකද වුනේ? සරාගසිත වය වුණා. අභාවයට යන සිත, අභාවයට යන ආකාරය, ඒ සිත පහව ගිහිල්ලා
රාගසිත පහව ගිහිල්ලා වීත රාගසිත උපදින ආකාරය දැනගෙන කොහොමද දැනගන්නේ? ධම්මානුපස්සීවා අවබෝධයෙන්. නිකං නෙවෙයි ධර්මානුකූලව දැනගන්නවා. ධර්මයට අනුව ධර්මතාවය මුල් කරගෙන දැනගන්නවා. ධම්මානුපස්සීවා අවබෝධයෙන් දකිමින් චිත්තස්මින් විහෙරති. ඇතිවෙච්ච සිත පිළිබඳව අවබෝධයෙන් වාසය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. බලන්න පින්නතුනි, සිත පිළිබඳව වාසය කරන්නලු සමුදය වය ධම්මානුපස්සීවා. මොනවද මේ සමුදය වය වෙන්නේ? අපි අර මුලින් සඳහන් කළ 16 ආකාර වූ සිත් පරම්පරාවයි. චිත්තානුපස්සනා වඩන ඥානවන්ත යෝගාවචරයෙකුට මේ කාරණාව මනවින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ සිත් විටින් විට සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. චිත්තානුපස්සනාව වඩන කෙනා මෙන්න මේ ස්වභාවය දැනගෙන වාසය කරන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ චිත්තානුපස්සනාව තුල කොහොමද අපි නිවනට හිත පිහිටවා ගන්නේ? නිවනට සිත පිහිටවනවා අත්ති චිත්තන්ති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අත්ති චිත්තන්ති වා අත්ති චිත්තන්ති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මේ සිතෙහි ස්වභාවය මොකක්ද? සරාග සිතක් ඇති වුණත්, සදෝස සිතක් ඇති වුණත්, මේ ඇති වෙන සිත් 16 ආකාරයෙන් කුමන සිතක් ඇති වුණත් ඒ සිතෙහි ස්වභාවය මොකක්ද? ඇති වෙන නැති වෙන ස්වභාවයයි. ඒ සමුදය වය තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයම ප්‍රකට වෙනවා. දැන් දැවුණු සිත නැති වෙලා ගිහිල්ලා අනිත්‍ය වෙලා. එහෙනම් ඒ පහළ වෙච්ච ද්වේෂ සිත පහව ගිහිල්ලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ස්වභාවය ප්‍රකට කරන ශ්‍රාවකයාට සතිය සිහිය බලවත්ව සති පච්චුපට්ඨිතා හෝති. සිහිය බලවත්ව පිහිටන ආකාරය හොඳට දැනගන්නවා. බලන්න පින්තුනි, හිත දැන් ඉන්ද්‍රකීලයක් වගේ. මේ කුමන ආකාරයකින් සිතේ 16 ආකාරයකින් මේ සිතුවිලි පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. අන්නේ පිළිබඳව ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැනගන්නකොට ඒ ශ්‍රාවකයාට සිහිය බලවත්ව පිහිටනවා. පච්චුපට්ඨිතා හෝති. සති පච්චුපට්ඨිතා හෝති. සිහිය බලවත්ව හරියට පට්ටල් වෙලා, හරියට තැම්පත් වෙලා, නිශ්චිත වෙලා, ස්ථාවර වෙලා සිත පවතින්න පටන් ගන්නවා. යාවදේ තව දුරටත් ඥානමත්තාය අවබෝධය දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට තිබුණු පෙර තිබුණු අවබෝධයට වඩා අවබෝධයක් ඇති වෙනවා වගේ. චිත්තානුපස්සනාව පිළිබඳව මේ දේශනාව ශ්‍රවණය කිරීමේදී ඔබේ අවධානය, අවබෝධය තවදුරටත් දියුණු වෙනවා වගේ චිත්තානුපස්සනාව වඩනකොට ඥානමත්තාය නුවණ, අවබෝධය මොකද වෙන්නේ? දියුණු වෙන්න පටන් ගන්නවා. පතිස්සති මත්තාය ඊළඟට අපි මෙතෙක් පිහිටවා ගත්ත සිහිය පතිස්සති මත්තාය සිහිය දියුණු වෙන්න පටන් ගන්නවා. සිහිය තිබුණා, දැන් ඒ සිහිය තව තවත් දියුණු වෙනවා. අවබෝධය තිබුණා, ඒ අවබෝධය තව තවත් දියුණු වෙනවා. ඥානමත්තාය පතිස්සති මත්තාය. මෙලෙසින් සිහියත් අවබෝධයත් දියුණු වෙනකොට පින්නතුනි, අනිස්සිතෝච මුලා වෙන්නේ නැහැ. මොකක්ද මේ මුලාව?
මුලාව කියන වචනේ අපි සාමාන්‍ය ජීවිතයේ කතා කරන ස්වභාවයෙන්ම ධර්මයේ පැත්තට අරගෙන ගියොත් පින්නතුනි මොකක්ද මේ මුලාව? අනිශ්චිතෝච මම කියලා සිතාගෙන ඉන්න ස්වභාවය මුලාව. මගේ කියලා සිතා ගන්න ස්වභාවය. මගේ ආත්ම වශයෙන් ගන්න ස්වභාවය. අන්න ඔය මුලාවෙන් අපිට නැගිටින්නට පුළුවන්කම ලැබෙනවා. වැරදි විදිහට මුලා වෙලා රැවටිලා මගේ ආත්මයේ ලෙසින් සැලකූ මෙන්න මේ ස්වභාවය සිතුවිලි පරම්පරාවක් පමණයි. සිතුවිල්ලක් පමණයි. මුලා භවෙන් මිදෙනවා අනිශ්චිතෝච විහෙරති. මුලාවෙන් තොරව මම මගේ කියන මගේ ආත්ම වශයෙන් ගැනීමෙන් වැළකී විහෙරති වාසය කරනවා. එහෙම වාසය කරන කෙනෙක් පින්නතුනි නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකයේ කිසිවක් ග්‍රහණය කරන්නට යන්නේ නැහැ. දැඩිව අල්ලන්නට යන්නේ නැහැ. අවශ්‍යතාවයට පරිහරණය කිරීම පමණයි. ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් මේ සියල්ලක්ම පින්නතුනි ජීවත්ව සිටින තාක් පරිහරණය පිණිස පමණයි. ඒවත් දැඩි උපාදාන කරගෙන ඒ ඔස්සේම ප්‍රේතයන් බවට පත්වන්නේ නැහැ. ඒ සම්පත් ඔස්සේම යක්ෂාත් භාවලට යන්නේ නැහැ. බලන්න භාවනානුයෝගී කෙනෙකුට ලැබෙන වටිනා ආලෝකය. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ උපාදාන වලින් මිදුනොත් අපි කොච්චරනම් නිදහස් වෙනවද? කොයි තරම්නම් නිහඬ වෙනවද? කොයි තරම්නම් නිශ්චල වෙනවද? ඒ නිශ්චල බව, ඒ නිහඬ බව නිවනම අපේ ජීවිතයට සාක්ෂාත් කරන්නට උපකාර වෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ උපාදාන වලින් මිදුනහම එයා සංසාර විමුක්තියට පත් වෙනවා. එයා සංසාර විමුක්තියෙන් යුක්ත කෙනෙක්. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ අයුරින් සිත අනුව බැලිමින් හික්මෙන්න පටන් ගන්නවා. එලෙසින් හික්මෙන කෙනා සිතේ මේ රටාවන් මනවින් තේරුම් ගැනීම නිසායි. රාගසිත, වීත රාගසිත, ද්වේෂසිත, වීත දෝෂසිත. නැතිනම් ද්වේෂසිත, ද්වේෂයේ පහවුණු සිත, අනවබෝධයේ ඇති සිත, අවබෝධයේ ඇති සිත, හැකිලුණු සිත, විසිරුණු සිත, භාවනාවෙන් බලවත් වූ සිත, නීවරණ වලින් දුර්වල වෙච්ච සිත, ධාන නැති සිත, ඊළඟට ධානවලට පත් වූ සිත, එකඟ නොවූ සිත, එකඟ වූ සිත, කෙලෙස් වලින් මිදුණු සිත, කෙලෙස් වලින් නොමිදුණු සිත. මෙන්න මේ 16 ආකාරයෙන් සිත හඳුනාගෙන සිතේ රිද්මය රටාව බලන විදිහ, නිරීක්ෂණය කරන විදිහ, සුපරික්ෂාකාරීව බලන ආකාරයයි චිත්තානුපස්සනාවෙන් ඉගෙනුවේ. එහෙමනම් පින්නතුනි සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවා ගැනීමේ ක්‍රම 4න් තුන්වන ක්‍රමයයි අද අපි සාකච්ඡා කළේ. මීට පෙර කායානුපස්සනා සතිපට්ඨානයත් වේදනානුපස්සනා සතිපට්ඨානයත් පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙමනම් අද අපි සාකච්ඡා කළ මේ චිත්තානුපස්සනාව 16 ආකාරයකින් සිත ක්‍රියාත්මක වෙන විදිහ, සිත අරමුණට බැහැ ගන්න ආකාරය නුවණින් විමසලා තේරුම් අරගෙන සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. සරාගසිත, වීතරාගසිත, සදෝසසිත, වීතදෝසසිත, සමෝහසිත, වීතමෝහසිත, සංකිත්තසිත, වික්කිත්තසිත, මහග්ගතසිත, අමහග්ගතසිත, සඋත්තරසිත, අනුත්තරසිත, සමාහිතසිත, අසමාහිතසිත, විමුත්තසිත, අවිමුත්තසිත.
මෙන්න මේ කියන සිතේ ස්වභාවයන් අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාව වඩා අජ්ජත්ත බහිද්ධ වශයෙන් සිතෙහි ස්වභාවයත් සමුදය වය වශයෙන් සිතෙහි ස්වභාවයත් ඒ තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් මුලාවෙන් නැගිටින්නට මම මගේ ආත්ම වශයෙන් දකිනා මේ අල්ලා ගන්නා ස්වභාවයෙන් මිදිලා සිත ලෝකයේ ග්‍රහණය කිරීමෙන් අල්ලා ගැනීමෙන් මිදුණු අතහැරියට පස්සේ දැනෙන සුවය විඳීම සඳහා ඔබට මේ චිත්තානුපස්සනාව යථාවබෝධයෙන් වඩා නිවන් දොරගුළු විවර කරන්නටම උපකාරයක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. එනිසා පින්නතුනි මේ සෑම සතියකම අගහරුවාදා දින රාත්‍රී 9ට ලක්ඛඬ සිත නිවන බුදුබණ ඔස්සේ ප්‍රචාරය වෙන මේ උතුම් දේශනා පෙළ ශ්‍රවණය කරමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබේ දැනුම වචන මාත්‍රයෙන් හෝ වචසා පරිචිතා වචනයෙන් මේ ප්‍රගුණ කිරීමට මනසින් දරා නිවන් දොරගුළු විවර කරන්නට ඔබට මේ උතුම් දේශනයත් උපකාරයක්ම වේවායි ආශීර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරමින් ඔබට පුළුවන් මේ දේශනා පෙළෙහි එහෙමත් ඇතිනම් මේ දේශනාවන් තුලින් ඔබට ඇතිවෙන දහම් ගැටලු ඒ වගේම මේ වෙසක් පුන් පොහොය මුල් කරගෙන මේ කාල පරිච්ඡේදයේ තුල මේ පැවිදි ජීවිතයේ තුල අපි කරන මාහගි පින්කම් සමගින් ඔබටත් ඒකාත්මික විය හැකි එසේ සිතුවිලි පහළ වන විට එසේ සිතුවිල්ලක් උපදින විට ඔබට පුළුවන් ඒ සිතුවිලි සමග එකට යාවි පින්කම් සමග එකට එකතු වන්නට එසේ සිතුවිල්ලක් ඔබට පහළ වන්නේ නම් 0.71 415යි 8939 අංකයේ ඔස්සේ 0.71 417යි 8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් අප කරන මේ ශාසනික කටයුතු සමගින් ඔබටද සදැහැති දායකත්වයේගෙන කටයුතු කරමින් මේ ලැබූ තුම් මනුස්ස ජීවිතයේ උත්තම ප්‍රතිඵල ලැබමින් නිවන් දොරගුළුම විවර කරන්නට ඔබට ප්‍රඥාස පහළ වේවා නිවන් දොරගුළු විවර වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රාවක සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වූ ඔබට වහවහ නිවන් දොරගුළුම විවර වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අද දවසේ ලක්ඛඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස
මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.